හරි. ආයිබෝන් රටාව. අපි අද ඉන්නේ අපේ පන්තියේ ලඝු ගණක කියන තැනට ඇවිල්ලා. ඒ කියන්නේ දෙවනි පොත දැන්. හරි. මේ මේසයට කොහේ හරි එන්නේ. ඔව්. හොයාගන්න. දෙවනි පොත. දෙවනි පොතේ අපි කතා කරනවා ලඝු ගණක කියන කාරණය සම්බන්ධයෙන්. ලඝු. ඔයා මීට කලින් අහලා නැහැ තමයි. ලඝු. ඔයා මීට කලින් අහලා නැහැ තමයි. මොකක්ද මේ ලඝු කියන්නේ? මම ලඝු ගැන ඔයාලට මෙහෙම කියන්නම්. හරි. ලඝු කියන්නේ මෙන්න මෙහෙම දෙයකට පාවිච්චි කරන දෙයක්. කොහොමද ඒකටද? මෙන්න මේ වගේ ගාණක් හිතන්න. 0.7316 ගුණ කිරීම 82.09 බෙදීම 0.07614. හරි. මෙන්න මේ වගේ සංඛ්‍යාවක් ගැටලුවක් මේ වගේ සංඛ්‍යාවක් ගැටලුවක් සුළු කරන්න දුන්නාම අපි කොහොමද මේක සුළු කරන්නේ? දන්නවා කැල් එකකින් වැඩේ ගොඩ දා ගන්නවා. හැබැයි කැල් නැති කාලේ, කැල්කියුලේටර්ස් නැති කාලේ අපිට තිබුණ ක්‍රමයක් ලඝු කියලා. ඒ කියන්නේ පුතේ මෙන්න මේ වගේ ස්ථාන හතරක්, ඒ කියන්නේ සංඛ්‍යාවකදී ස්ථාන හතරක් දක්වා විතරයි මේකෙන් පුළුවන් මත තියාගන්න. ස්ථාන හතරක් දක්වා සංඛ්‍යා ගුණ කිරීම බෙදීම් තියෙනකොට එකතු කරන්න අඩු කරන්න පොඩි උන්ට උනත් පුළුවන්. ගුණ කිරීම බෙදීම් තියෙනකොට ඒක සරලව කිරීමේ ක්‍රමයක්. මොකද්ද? මේක සරලව කිරීමේ ක්‍රමයක් විදියට අපි පාවිච්චි කරා ලඝු. මේකට යාලා හින ගේම් එකක් ගෙව පුතේ. එන වගුවක් ගාලා අංක හොයාගත්තා, අගයන් හොයාගත්තා. ඒත් එක්කම මෙයාලා කිව්වා මෙහෙම. හරි? ඒත් එක්කම මෙයාලා කියනවා මෙතන මේ ගුණ කිරීම එකතු කිරීම කරලා බෙදීම් අඩු කිරීම කරලා යන ක්‍රමයක් තමයි තියෙන්නේ. මොකද්ද? ගුණ කිරීම මොනවා කරලාද ලියාගන්නේ? එකතු කිරීම කරලා. බෙදීම් මොනවා කරලාද ලියාගන්නේ? අඩු කිරීම කරලා. අන්න එහෙම යන එකක් තමයි කිව්වා මේක. හරි? මේකට තමයි මේ ලඝු තියෙන්නේ. ලඝු ඇයි කියලා බලනවනේ. ලඝු මේකට තිබ්බේ, ලඝු මේකට තියෙන්නේ. එතකොට අපි ලඝු වගේවත් එකක් දැනන් හිටියේ නැද්ද? මීට කලින්? මොකද්ද අපි දන්න ලඝු වලට කිට්ටුම පාඩම? චූටි හරි නෑකමක් තියෙන දර්ශක පාඩමත් එක තමයි ලඝු වල පොඩි හරි නෑකමක් තිබ්බේ. ලඝු වල පොඩි හරි නෑකමක් තිබ්බේ කාත් එක්කද? දර්ශක කියන පාඩමත් එක්ක. ඒ කියන්නේ කලින් සිලබස් එකේ grade 9 වලින් තමයි මේ පාඩම පටන් ගන්නෙ. කොහොමද දන්නවද? ලඝු හා දර්ශක. නැත්නම් දර්ශක හා ලඝු ගණක කියන පාඩම තමයි අපිට තිබ්බේ. ඒ කියන්නේ මේ දෙන්න අතර පොඩි ඥාතිත්වයක් තියෙනවා. පොඩි සම්බන්ධයක් නේද? එහෙනම් පොඩි එකක් තියෙනවා මේ දෙන්න අතර. හරි? ඒ කියන්නේ දර්ශක ලඝු කරලා ලියන්නත් පුළුවන්. ලඝු දර්ශක කරලා ලියන්නත් පුළුවන්. හරි? මොකද කරන්න පුළුවන්? තියෙන කෙනෙක්ව දර්ශක කරලා ලියන්නත් පුළුවන්. දර්ශක විදියට තියෙන කෙනෙක්ව ලඝු කරලා ලියා ගන්නත් පුළුවන්. මේ ලඝු කියලා ලියද්දී අපි සාමාන්‍යයෙන් සිංහලෙන් ලියන්නේ වැරදි හින්දා නෙමෙයි, වැරදි නෑ ලිව්වට වැරදි නෑ ලියන්න පුළුවන්. හැබැයි අපි මේක ලඝු කියන එක ලියන්නේ ඉංග්‍රීසියෙන් log. කොහොමද කියලා log කියලා ලියනවා. ඉංග්‍රීසි වලින් අපි ලියනවා log කියලා. හරි? ඕක තමයි සීන් එක. ඔන්න ඕක තමයි කතාව. හරි? හොඳයි. එළ. ඔන්න අපි දැන් යනවා ඉස්සෙල්ලාම මේ ලඝුයි දර්ශකයි අතර නෑකම ගැන කතා කරන්න. ලඝුයි දර්ශකයි අතර නෑකම. මම ඉස්සෙල්ලාම ඔයාට දර්ශකයක් ලඝු කරලා පෙන්නන්නම්. මොකක් කළාද මම පෙන්නන්නේ? දර්ශක කෙනෙක්ව ලඝු කරලා පෙන්නනවා. ඔන්න හොඳට බලා ගන්න. දර්ශක අංකණයේ ඉන්න කෙනෙක්ව කොහොමද ලඝු කරන්නේ? විභාගෙදී කෙටි ප්‍රශ්න එනවා. මේ සතියේ පේපර් ක්ලාස් එක කරපෙකත් ඔයා දැක්ක මේ වගේ එකක් තිබ්බා. අපි සාධාරණ ආකාරයක් ලියුවොත් A පාදයට x වෙනි බලය කැපිටල් N උනා නම් මම මේ ලිව්වේ
දෙකේ තුන්වෙනි බලය 8යි නම් වගේ ප්‍රකාශයක් ඕන එකකට ඕකේ වෙන්න. මෙයාව චූටි අපිට පුළුවන් කවුරු කරන්නද? මෙයාව අපිට පුළුවන් ලඝු කරන්න. ලඝු කරද්දී පටන් ගන්නේ log log කියලා. එතකොට මොකද්ද අර මේ දෙන්න අතර තියෙනවා කිව්ව ඥාතිත්වය? පුතේ මුගේ පාදයමයි උගේ පාදය වෙන්නේ. ඔයාමට කියන්නේ මුගේ පාදය කවුද? මේ දර්ශකාංගනේ ලියලා තියෙන එකේ පාදය කවුද? A. එලකිරි A. එහෙනම් මුගේ පාදයමයි උගේ පාදය. උගේ පාදේ ලියන මේ G අකුරේ අග මෙතන A. log A පාදයට log A පාදයට. පුතේ මුන් දෙන මාරු වෙනවා. පුතේ මුන් එන්නේ මුන් දෙන මාරු වෙනවා. මොකද්ද වෙන්නේ? n සමානයි x කියලා ලියන්න පුළුවන්. n සමානයි x කියලා ලියා ගන්න පුළුවන්. ඔච්චරයි වෙන්නේ. වෙන්නේ ඔච්චරයි. පැහැදිලි සීන් එක වෙන්නේ ඔච්චරයි. එතකොට මෙයාව ලියන්නේ කොහොමද? log දෙකේ පාදයට මාරු වෙනවා. 8 සමානයි 3යි. ඔන්න අපිට පුළුවන් මෙන්න මේ දර්ශක විදියට තියෙන කෙනෙක්ව මෙන්න මේ දර්ශක විදියට තියෙන කෙනෙක්ව ලඝු වශයෙන් දක්වන්න. දර්ශකයක් ලඝු කරනවා කියන්නේ ඕකට. මොකද්ද? දර්ශකයක් ලඝු කරනවා කියන්නේ ඕකට. හරි ගන්නකො ටියුට් එක දර්ශකයක් ලඝු කරනවා කියන්නේ ඕකට. माइक ऑफ करांगी जोड़ी माइक ऑफ करांगी मु हरी हरी හොඳයි ඔන්න දැන් හරි ඔන්න දැන් මම මේ වගේ ගණන් ටිකක් හදලා පෙන්නනවා. කොයි වගේද? මෙන්න මේ දර්ශක ලඝු කරන්න තියෙන ඒවා කොයි වගේද අපිට එන්නේ. හොඳට බලා ගන්න. ටියුට් එකේ තියෙන ගණන් ටික මම හදලා පෙන්නන්නම්. ගන්නකො ටියුට් එක. ටියුට් එකේ ඔන්න මුලින්ම මේ අර මම කලින් සීන් එක print කරලා තියෙනවා. හරි. පේනවනේ. මුලින් ඒ ටික මම ඒ කතාව ලියලා දාලා තියෙනවා. හොඳයි. මම යනවා මෙහෙම. හරි. නෝට් එකේ තියෙන අර මම කියන්නේ මේ පෙර සකස් කරන ලද අගය වගුවක් භාවිතයෙන් ඉලක්කම් 4ක් දක්වා වූ සංඛ්‍යා අතර ගුණ කිරීම හා බෙදීම පහසුවෙන් කර ගැනීම සඳහා අතීතයේ භාවිතා කළ ක්‍රමවේදයකි. අතීතයේ තමයි මේ සීන් එක පාවිච්චි කරේ. මොකටද? මේ පහසුවෙන් මේ සීන් එක ගොඩ දාන්න. පහසුවෙන් මේක කරන්න අතීතයේ පාවිච්චි කරා ඔය කියන જાති. එල මම අර දුන්න උදාහරණ දෙක ටියුට් එකේ print කරලා තියෙනවා. ඔන්න බලන්න දැන් 9 තුන්වෙනි බලය 243යිලු. 3 දෙවෙනි බලය නැත්නම් 3 වර්ගය 9 තුන්වෙනි බලය 729. ඈ 9 තුන්වෙනි බලය 729. 9 වරක් 9 81 81 වරක් 9 printing mistake යා. printing mistake යා. sorry. එල කොල්ලෙක්. හොඳයි. 9 තුන්වෙනි බලය 9 වරක් 9 81 81 කියන 9 වරක් හරි. හරි. 81 කියව 9ක්. 9 ගුණ කිරීම 9 ගුණ කිරීම 9නේ. එතන වැරදි. 5 4 625ලු 4 2 16 ඔන්නම තියෙනවා. දැන් බලාපොරොත්තු වෙනවා මේවා ලඝු කරන හැටි. ඔන්න බලා ගන්න. දෙන්නගේ ඥාතිත්වයක් තියෙනවා.
log මොකද්ද නෑකම මුගේ පාදයමයි උගේ පාදය 9යි මේ දෙන්න මාරු වෙනවා 729 සමානයි 3යි මෙයාව ගමු log පාදය මෙයාමයි මේ දෙන්න මාරු වෙනවා 9 සමානයි 2යි අපි මෙයාව ගමු log පාදය මෙයාමයි මෙයාගේ පාදයමයි 5 මේ දෙන්න මාරු වෙනවා 625 සමානයි 4යි අපි මෙයාව ගත්තොත් මෙයාගේ තියෙන්නේ log පාදයේ ඉන්නේ 4 මාරු වෙනවා මේ දෙන්න 16 2යි කියලා දැන් ඔය කියවන්නේ කොහමද? දැන් ඔය කියවන්නේ කොහමද? කියවන්නේ කොහමද? 9 පාදයට 729 ලඝු ගණකය 3යි. 3 පාදයට හොඳට අහන්න 3 පාදයට 9 ලඝු ගණකය 2යි. 5 පාදයට 625 ලඝු ගණකය 4යි 4 පාදයට 16 ලඝු ගණකය 2යි කොහොම කියව ගන්නත් පුළුවන් දාගන්නකො මේ ටික ටියුට් එකේ මුලින්ම ලියන්න තියෙන වාට මේ ටික පන්ති විනාඩි කිහිපයකින් ප්‍රමාද වුණා ඒ ගැන බලවත් කනගාටුව මගේ නෙමෙයි ප්‍රශ්නේ ලැප් එකේ අප්ඩේට් එකක් රන් වුණා මේ ඔන් කරද්දි කරන්න දෙයක් නැහැ. ප්‍රශ්න පත්‍ර පන්තියට අමතරව අපි පටන් ගන්න පේපර් ක්ලාස් එක ගැන ඔයාලගේ උනන්දු අගය කරනවා. දුල්මෙත් ගෲප් එකක් හදලා තියනවලු ළමයි 116ක් ඉන්නවලු. හොඳයි. තම තමන්ට හැකි පමණින් ගෲප් හදාගෙන ළමයි එකතු කරගන්න. තම තමන්ට හැකි පමණින් ගෲප් හදාගෙන ළමයි එකතු කරගන්න. ළමයි 100ක් ඉන්න ගෲප් එකකට මාසිකව හැම මාසෙම රුපියල් 50ක රීලෝඩ් එකක් ලැබෙනවා ඇඩ්මින්ට. ළමයි ඒක තමන්ට මාසෙ කැමති වෙලාවක ගන්න පුළුවන්. හරි? ළමයි 200ක් ඉන්න ගෲප් වලට හැම මාසෙම රුපියල් 100ක රීලෝඩ් එකක් එවනවා. හරි? එහෙම වෙනවා. ඒ අර සපෝට් එකට බෑකප් එකක් විදියට තමන්ගේ යාළුවෝ ටික සෙට් කරලා ගෲප් එකක් හදාගන්න. හරි. අදලා මාවත් ඇඩ්මින් දාන්න. ඔයත් ඇඩ්මින් ඉන්න. හරි. යාළුවෝ එකතු වෙලා ගෲප් හදා ගන්නවා නම් ඒක බෙදී යනවා. තමන් ඒක බෙදා ගන්න. හරි. මාසිකවද මේ මාසෙ මං ගන්නවා ලබන මාසෙ ඔයා මොකක් හරි කරගන්න. හරි. සර් කියවන ආකාරය පොඩ්ඩක් කියන්න. කියවන ආකාරයට අපි යමු. හරි. දැන් මෙහෙම එකක් තියෙනවා. දර්ශක ලඝු කරා වගේම ලඝු දර්ශක කරන්නත් පුළුවන්. දැන් අපි යන්නේ ලඝු එකක් කොහොමද දර්ශක කරන්නේ? ඔන්න මේ සෙට් එකක් තියෙනවා log 7 පාදයට 49 2යි log 3 පාදයට 81 4යි log 2 පාදයට 32 5යි log 5 පාදයට 125 3යි කොහොම අපි ලියනවා. හැබැයි වචනෙන් ලියනකොට කොහොමද මේක ලියන්නේ මම ආයෙත් කියනවා මේ 7 පාදයට 49 ලඝු ගණකය 2යි 3 පාදයට 81 ලඝු ගණකය 4යි 2 පාදයට 32 ලඝු ගණකය 5යි 5 පාදයට 125 ලඝු ගණකය 3යි කියලා කියනවා. මම මේ කියවන ආකාරය නෙමෙයි ලියන්නේ ලඝු දර්ශක වලින් ලියන හැටි. ඒක බට්ටයි ඒක ලේසි කොහොමද? 7 දෙවනි බලය 49යි.
3 4 වෙනි බලය 81යි. 2 5 වෙනි බලය 32යි. 5 3 වෙනි බලය 125යි. එක්කෙනෙක් ගාව 240 ගෲප් 3ක් තියනවලු හොඳයි. ඔයාලට පුළුවන් නම් ඒවා අපේ ගෲප් බවට කන්වර්ට් කරන්න. 9 10 ළමයි නම් ඉන්නේ පට්ට. පාට මාසෙට 500ක රීලෝඩ් එකක් ගන්න පුළුවන් ආයතන. අවශ්‍යතාව තමයි අපේ ගෲප් එකක් වෙන්නේ මාව ඇඩ්මින් වෙන්න ඕන. DP එකට මගේ එක දාන්න ඕන. ඒ කියන්නේ මගේ ෆොටෝ එක නෙමෙයි අපේ ක්ලාස් එක ෆ්‍රී යන එක කියලා එක. ඒක ළමයින්ට වාසියක් දිගටම ෆ්‍රී යන එකක්. තියාගන්න මේක. පළවෙනි සෙට් එකේ හතරවෙනි එක ලියා ගන්න බැරි වුණා කියනවා. ඒකේ තිබ්බේ 4 2 16යි නේ කොහොමද ලියන්නේ? log 4 පාදයට 16 ලඝු ගණකය 2යි. අර දෙන්න මාරු වෙනවනේ. හරිද? අපි ආච්චි පොත පැත්තට. අපි ආච්චි පොත පැත්තට පොඩ්ඩක්. හොඳට අහගන්න. ලඝු දවසෙන් ඉවර කරන පාඩමක් නෙමෙයි. හැබැයි ලඝු කියන්නේ අනිවාර්යෙන් විභාගයට ගානක් එනවාමයි. විභාගයට ලකුණු වෙනවාමයි. අපි යනවා අච්චුපතේ 4 වෙනි පිටුවට. මයික් ඔෆ් කරන් ඉමු පුටව. හරි. අපි යනවා දහනමේ ඒකාභ්‍යාසේ පළවෙනි තුන හදන්න ඕනේ. ඒකෙන් මම පළවෙනි එක ඔයාලට කරලා පෙන්නනවා චුට්ටක් ඉන්න. පළවෙනි එක මම ඔයාලට කරලා පෙන්නනවා චුට්ටක් ඉන්න. මම අර කිව්වට කරලා පෙන්නුවේ නෑ එකක්වත්. කොහොමද ඒක ලියන්නේ කියලා බලමු අපි. කොහොමද ලියන්නේ? දෙකේ පාදයට 32 ලඝු ගණ කියන්නේ log ලඝු කියලා ලියා ගන්නවා log දෙකේ පාදයට පාදේ 2යි දෙකේ පාදයට 32 ලඝු ගණකේ නම් ඊළඟට ලියා ගන්න වෙන්නේ 32 ලඝු ගණකය සමානයි කීයයිද 5යි. දෙකේ පාදයට 32 ලඝු ගණකය 5යි. සමාන ලකුණෙන් එහා පැත්තේ ලියන්නේ ලඝු ගණකය කීයද කියලා. ඒ කියපු කතාවේ ලඝු අගය කවුද කියලා තමයි එහා පැත්තේ ලියාගන්නේ. තමන්ග්‍රාව ගෲප් තියෙන හැබැයි ඔයාලා මගේ අර ඇඩ්මින් ගෲප් එකේ නැති අය පොඩි මැසේජ් එකක් දාන්න මට.
ඉවරයි නම් ඉවරයි කියන්න. වැරදින්න හරි ලියන්න try කරන්න. හරි. පන්තිය පටන් ගද්දි link එක ආපු නැති 4-5 දෙනෙක් හිටියා. ඔයාලා group වල නෑ පැටව. ආයතනයේට message එකක් දාලා පොඩ්ඩක් group එකට add වෙන්න. ඇයි නැත්තේ කියලා අහන්න group එකේ පොඩ්ඩක් එතකොට එයාලා බලලා කියයි. link එක මම private දුන්නා. කවදාවත් Tamanට පන්තියට එන්න පරක්කු වෙනවා කියලා මේ එහෙම කරන්න එපා. මේ එක ළමෙක් ඊයේ දැන් පන්තියට එනවා විනාඩි 40ක් පරක්කු වෙලා ඒ වෙලේ බැංකුවට ගිහලා පන්ති ගාස්තු ගෙවලා එහෙම ඕනේ නැහැ. මට මැසේජ් එකක් දාන්න. එහෙම අපි එහෙම මන් දන්නේ යා එහෙම කරේයි කියලා. අලුතෙන් ආපු ළමෙක් මං හිතන්නේ. අපි එහෙම හිර කරන්නේ නැහැ. හැමෝම කරන්න කොටක් ගාලා. තව විනාඩියක් දෙන්න. හොඳයි ඇති. එල ගොඩ. ඔන්න මං කරන් යන්නම්. ඔයා බලන් ඉන්න. මම කරනවා ඔයා බලන්න. හාද? හරි. පළවෙනි එක මම ලිව්වා. දෙවෙනි එක 10 පාදයට 10 ලඝු ගණකයේ 3යි log පාදයේ 10 නේ 10 පාදයට 10 ලඝු ගණකයේ 3. ඒකේ තුන්වෙනි එක 5 පාදයට x ගේ ලඝු ගණකය y 5 පාදයට x ගේ ලඝු ගණකය i. ඔය පළවෙනි එකේ. දෙවෙනි එකේ ඒකේ කියනවා දර්ශකාකාරය log 5 පාදයට 125 3යි ඊට පස්සේ කියනවා
log 10 පාදයට 115යි නේද? නැත්නම් 10 පාදයට 116 ලඝු ගණකය 116 ලඝු ගණකය 5යි එහෙම කියන්න පුළුවන්. හරි. log p ගේ a සමානයි q ඊට පස්සේ log a ගේ 1 බිංදුවයි log a ගේ 1 බිංදුවයි කියලා දාන්න පුළුවන්. වෙනත් ඉස්කෝලවල හිටියට කමක් නැහැ. වෙනත් ඉස්කෝලවල හිටියට කමක් නැහැ. හැබැයි වෙන ග්‍රේඩ් වලයි තියාගන්න එපා බටව. මොකද 9 වලට වෙන මේවා තියෙනවා, 10 වලට වෙන මේවා තියෙනවා, 11 වලට වෙන මේවා තියෙනවා. මම තාම ටෙලිග්‍රෑම් වලට මාරු වුණේ නැහැ. මම ටෙලිග්‍රෑම් මාරුනොත් ඔයාලට ඒවා දෙන්නම්. දැන්ට ඔයාලගේ ගෲප් වල ඉන්න. කොහොමත් තමන්ගේ ගෲප් වල මම බලනවා හදන ගෲප් වල දැන් ආයතනයනේ ගෙවීම් කරන්නේ. මම තමයි කරන්නේ. ආයතනයනේ ඒක බලන්නේ. බලනවා අර මැරිච් එක ගැන. අපි මැසේජ් එකක් දැම්මම ඇක්ටිව් සීඩ් කරන්නත් ඕනේ. දැන් සමහර ගෲප් ඉන්නවා මගේ තරණ ගෲප් තියෙනවා. ගෲප් එකේ 250ක් ඉන්නවා මැසේජ් එකක් දැම්මම බලන්නේ 50යි. එහෙම නෙමෙයි ඇක්ටිව් ඉන්න ළමයි ටිකක් හදන්න. මොකද ඔයාලගේ යාළුවෝ දාලා ගෲප් හදන්න කියන්නේ ඒකට. හරි. අපි යන්නේ මේකට 5 තුන්වෙනි බලය. පට්ටලේසි 125යි 10 පස්වෙනි බලය. 5යි p ගේ q වෙනි බලය. a ගේ බිංදුවෙනි බලය. ඕන කෙනෙක්ගේ බිංදුවෙනි බලය 1යි. ඕන කෙනෙක්ගේ බිංදුවෙනි බලය 1යි. හොඳයි. අපි යනවා ඊළඟ සෙට් එකට. ඊළඟ ලඝු ගණක ආකාරයෙන් ලියන්න. ලඝු ගණක ආකාරයෙන් ලියන්න කියනවා 2 6 256යි 8 නේද? 2 6 වෙන්න බෑනේ. 2 8 256යි 10 4වෙනි බලය 10000යි 20 දෙවෙනි බලය 400යි A ගේ x වෙනි බලය y. A ගේ x වෙනි බලය y. දැන් හරිනේ දැන් ගොඩනේ දැන් තේරෙනවා මෙන්න කොහොමද ලියන්නේ බලමු. අපි මේවා ලඝු කරමු. log දෙකේ පාදය යාමයි මේ දෙන්න මාරු වෙනවා 8යි log පාදයේ මෙයාමයි 10යි මේ දෙන්න මාරු වෙනවා මේ දෙන්න මාරු වෙනවා පාදයේ යාම තියාගෙන 20 පාදය 400 සමානයි 2යි මේ දෙන්න මාරු වෙනවා xi මාරු වෙනවා දාන්න එක අවුල් තියනම් කියන්න ඔන්න ඔහොමයි ලඝු දර්ශක ලඝු කරන්නේ මූලික වශයෙන් තියෙන ප්‍රශ්න ඔච්චරයි විභාගේ ෆස්ට් එකට එන තව එක ගානක් දෙන්න පුළුවන් ඒක මට කියලා දෙන්න වෙන්නේ වගුව බලන හැටිත් කිව්වහම
ලබන සතියේ පන්තියේදී ලඝු ගණක පොත් හොයා ගන්න තියනම් හොඳයි. නැතත් අවුලක් නැහැ මොකද අච්චු පොතේ පිටිපස්සේ තියෙනවා. ලඝු ගණක පොතක් හොයා ගන්න පුළුවන් නම් හොඳ තියෙන්නේ. මොකද ඔයා එතකොට දන්නවා ඔය පොතේ තියෙන්නේ ලඝු අගයන් විතරක් නෙමෙයි. තව ಜಾති තියෙනවා. හරි පිටුව පෙරලා ගන්නත් ඉගෙන ගන්න ඕනනේ. නැත්තම් විභාගෙට නේද? ඉස්සෙල්ලාම ලඝු පොතක් හම්බ වුණාම ඒකෙන් බලලා ලියන්න ගියාම වරදින්න පුළුවන්. මොකද වැරදි පිටුවක් පෙරලාගෙන. මොකද ඕකේ තියෙන්නේ කෝකටත් අයිල කියලා එක පිටුවයිනේ. ඒකින්ද හොඳයි. ගෲප් ඔයාලගේ ක්ලාස් එකට මම ඊයේ එවුවා ස්ටේටස් දාන්න කියලා එකක් දැක්කත් දන්නේ නැහැ. ඊ ස්ටේටස් දාන්න නැති පේපර් ක්ලාස් එකේ හිටපු ළමයින මම එවෙලෙම දැම්මා සර්. ඒකට මම එවුවත් දන්නේ නැහැ. ඔසිසයි ගෲප් එකට දෙවනේ දාව. ඔයාලා හදන ගෲප් එකේ DP එක විදියට ඒක දාන්න. මෙන්න මේ වගේ පේන්නේ නැතුව ඉතින්. මෙන්න මේ වගේ ආ කිව්වා ඒක දාන්න ඔයාලා හදන එකේ DP එක වෙන මුකුත් දාන්න ඕනේ නැහැ. අපේ ගෲප් වලට දාන්නේ මෙච්චරයි මැසේජ් දාන්නේ ඇඩ්මින්ලාට විතරක් කියලා හදන්න. නම් වෙනස් කරන්න පුළුවන් ඇඩ්මින්ලාට කියලා විතරක් හදන්න. අපේ ගෲප් වලට දාන්නේ පන්තියේ ලින්ක් එකයි පන්තියේ පේපර් එකයි පන්තියේ ලින්ක් එකයි පන්තියේ පේපරයයි ඊට අමතරව ළමයි ටිකක් වැඩිපුර එනවා නම් මම හැමදාම රෙකෝඩින් එකක් දෙනවා. රෙකෝඩින් එකයි. හරි. එතකොට අර එන්න බැරි වෙච්ච අර රෙකෝඩින් එකෙන් ගොඩ යන්න හරි පුළුවන්. හරි. අඩු ප්‍රමාණයක් නම් රෙකෝඩින් දෙන්නේ නැහැ. හරි. වැඩි ප්‍රමාණයක් නම් රෙකෝඩින් දෙනවා. මොකද එතකොට මිස් වෙන්නේ ගොඩක් අයට. හරි. කොහොම හරි ඒ කවුලක් ගැන හිතන්න එපා. රෙකෝඩින් ගැන අවුලක් හිතන්න එපා. ඒක මම මොකක් හරි කරලා දෙන්නම්. මේ මම ලබනවා කියන්නේ මේ දැන් හෙට පටන් ගන්න බෑනේ. ඊළඟ සතිය වෙනකොට හරි ළමයි ප්‍රමාණය මට සෑහීමකටපත් වෙනවා නම් මම මැසේජ් එකක් ගෲප් එකට දාලා බලනවා. පන්ති ගැන තව දුරටත් විස්තර කිරීමක මැසේජ් ටිකක් දානවා. පන්තිය වෙන්නේ මෙහෙමයි වෙන්නේ මොනවද කරන්නේ කොහොමද ඔයා ඇක්ටිව්ලි සහභාගී වෙන්න ඕන කොහොමද කියන එක දානවා. ඒක සීන් කරන ළමයි ප්‍රමාණය බලලා මම ලබන සතියේම කරනවාද තීරණය කරනවා. නැත්නම් කොහොමද මම අගෝස්තු පළවෙනි සතියේ පටන් ගන්නවා. ෂුවර්. අගෝස්තු පළවෙනි සතියේ අනිවාර්යයෙන් පටන් ගන්නවා. ඊට පස්සේ මොකද? ඒකෙදි වෙන දේ දන්නවනේ ඔයා. එකොළහට වෙනම එකක් තියෙනවා 9ට වෙනම එකක් තියෙනවා ආවට කමක් නැහැ 11 අය එයාලට වෙනම ඒවා තියෙනවා ඔය ක්ලාස් එකේදී වෙන්නේ දැන් හිතන්නකෝ අපි ලඝු පාඩම ඉවර කරා කියලා එතකොට grade 10 term test වල ලඝු ගණක වලින් වාර විභාගයට එන්න පුළුවන් සියලුම ගණන් මම හදලා ඉවර කරනවා දවසක් දාගෙන පේපර් ක්ලාස් එක ඊට වඩා වෙන එකක් නේ මේ ක්ලාස් දෙකම ඇඩ්වාන්ටේජ් තියෙන ක්ලාස් දෙකක්. හරිද? පේපර් ක්ලාස් එක තමයි වඩා හොඳ එක. මොකද පේපර් එකට ලියන්න තමයි පුරුදු කරන්නේ. ඒකෙදි කරන්නේ ඔයාව සමස්ත ලකුණු ප්‍රමාණයකට ගෙනියන්නේ. අර පන්තියේදී හදන්නේ එහෙම එකක් නෙමෙයි. ඒ පන්තියේදී හදන්නේ ගානක් වගේ යම් මාතෘකාවක් අදාළව එන සියලුම ලකුණු ගන්න පුළුවන් විදිහකට ඔයාව හදන එක. අරකෙදී හදන්නේ පේපර් එකක් ගැන. ඒක වෙනම කතාවක්. හරි? හරියට හිතන්න ක්‍රිකට් ගාන කෙනෙක් කියලා පේපර් ක්ලාස් එකවත් කියන්නේ එයාට බැටින් බෝලින් මේ ඔක්කොටම යාව පුරුදු කරන එක අවස්ථාවක්. ඒතකොට මේක කියන්නේ එකම දෙයක් ගැන. එදාට කතා කරන්නේ හිතන්න ෆීල්ඩින් විතරයි. එකකටම පුරුදු කරලා. එතකොට එයා පොඩ්ඩක් ඒක එක්ස්පර්ට් කෙනෙක් වෙනවා. මේ මාතෘකාවේ. මම හිතුවා ඒක හොඳ වැඩක් කියලා අපි බලමු. මම කලින් කරලා තියෙනවා. හරි. ඔන්න මම යනවා දැන් සමීකරණ වලට. මේකෙත් සමීකරණ තියෙනවද? ඔව් මේකෙත් සමීකරණ තියෙනවා. සමීකරණ පුතේ සමීකරණයක් කියලා කියන්නේ නොදන්නා පදයක් තියෙන කෙනෙක් නේ. ඔය සමීකරණය නොදන්නා පදයක් තියෙන සමාන ලකුණකින් සම්බන්ධ වෙලා තියෙන කෙනෙක්. ඔය සමීකරණයක් විසඳනවා කියන්නේ නොදන්න පදේ අගය හොයනවා. එතකොට ලඝු වල සමීකරණය ඉන්නේ කොහොමද? ලඝු වල සමීකරණය ඉන්නේ කොහොමද? හරි. ඔන්න මම ඔයාලට ගණන් තුනක් ලියලා හදලා පෙන්නනවා හොඳ සීයෙන් බලන් ඉන්න.
ගණන් තුනක් කියලා හදලා වෙන්න හොඳ 100න් බලා ගන්න එන හැටි. හරි. log 16 සමානයි x. දෙකේ x වෙනි බලය කියන්නේ 16යි. ඇත්ත නේද? මුලින්ම කරන්නේ චූටි සමීකරණයක් ආවම දර්ශක විදියට ලියන්න. ලියලා අර මතකද දර්ශක නීතිය පාද සමාන නම් බලයන්ද සමාන වේ. 16 කියන්නේ 2 4. මේ පැත්තේ ඉන්නේ 2x. එහෙනම් චූටි x කියන්නේ 4යි. හරි. log 2 x කියන්නේ 4යි කියනවා. දැන් මොකද්ද? දර්ශක විදියට ලියනවා. 2 4 වෙනි බලය කියන්නේ x ට. දැන් 2 4 කියන්නේ ඔයා දන්නවනේ 16යි කියලා. දෙවරක් 4 නෙමෙයි 2 4 වෙනි බලේ. ඔව්. ඊළඟ එක log ලඝු x පාදයට 64 සමානයි 3යි. ඒ කියන්නේ x ගේ 3 වෙනි බලය කියන්නේ 64යි. දැන් මේක වගේමයි හැබැයි මෙතන පාදය දන්නේ නැතුව තිබ්බේ. මෙතන දන්නේ නැතුව තිබ්බේ දර්ශකය. දැන් බලන්න x මෙතෙන්ට ආපු එකක් තියෙනවා x මෙතෙන්ට ආපු එකක් තියෙනවා x පාදයට ආපු එකක් තියෙනවා. හරි. දැන් එතකොට 64 කාගේ හරි 3 වෙනි බලයක් විදියට ලියන්න ඕන. 64 කියන්නේ කාගේ 3 වෙනි බලයද? 4 එල 64 කියන්නේ 4 පාද සමානයි x 4යි. පන්තියක් මිස් වුනහම ඊළඟ දවසේ එන්න කලින් රෙකෝඩ් ගන්න ඕන. ගන්න නම්බරය තමයි මෙන්න මේක. මට දාන්න එපා. මට දැම්මත් මෙසේජ් එකකින් මේක එවන එක විතරයි වෙන්නේ. ගණිත පාසල මෙහෙයුම් අංශය. ඕන කෙනෙක්ට ඉල්ල ගන්න වෙන්නේ එතනින්. මොකද අපි මම පන්ති කරන එක ආයතනයක්වත් රෙකෝඩින් මේන්ටේන් කරන්නේ නැහැ. මම පුද්ගලිකව අරයලා ලවා එක කරවගන්නේ. ඔය ටික දාලා අච්චු පොතේ 15 පිටුවේ යටම ඔය වගේම ගණන් තුනක් තියෙනවා වෙන එක බලන්න හදන්න පුළුවන්ද කියලා. අච්චු පොතේ මොන ගානද හදන්නේ? අච්චු පොතේ නේ ටියුට් එකේ 15 පිටුවේ යටම ගණන් තුන අන්තිම පිටුවේ ගණන් තුන. ඒ වගේම සමීකරණ තුනක් තියෙනවා. ඊට පස්සේ අපි යන් අච්චු පොතට. හරි.
deliveries. බලන්න මම ස්ටේටස් දැම්ම මට මං මේ පහුගිය කාලෙදි මේ කොරෝනා හින්දා යවලා තියෙන මැසේජ් ගානයි මට ඇවිල්ලා තියෙන මැසේජ් ගානයි ඔයාලා හිතන්න කොච්චර සනීපයක්ද කියලා. ලැබී ඇති මැසේජ් ප්‍රමාණය මේ WhatsApp 43334යි. යවා ඇති ප්‍රමාණය ලැබී ඇති ප්‍රමාණය 182523යි. කොච්චර මැසේජ් බලනවා කියන්නේ කොච්චර සනීපයිද කියන්නකො පුතේ. මැසේජ් 1,80,000ක් ඇවිල්ලා තියෙනවා පහුගිය දවස් ටිකට මට. හිතන්න. එතකොට ඔයාගේ මැසේජ් එකක් මිස් වුණා කියලා ඔයා තරහ වෙන්න දෙයක් නැහැ කියන එක තේරුම් ගන්න. ඒකටයි ඔක දැන්. මොකද අර සමහර ඒවා මට පන්ති වෙලේ ටච් වුණාම හොයන්න බැරි වෙනවා. ඒකයි පන්ති ගාස්තු ගෙවන ඒවාත් මට එවන්න එපා කියන්නේ දැන් ඊයේ ළමෙක් පන්ති ගාස්තු එකක් මට දාලා පන්තියක් වෙලේ මගේ අතින් ටච් වුණා. පන්ති ඉවර වෙද්දී පුතේ මැසේජ් ඇවිල්ලා තියෙනවනේ 100 ගාණක් විතර. ඉතින් මට හොයන්න අමාරුයි. ඒකයි. හොඳයි. මම ටියුට් එකේ ගානට යනවා. ඔන්න බලන්න ඔයාගේ මේ උත්තර නම් ආවේ ඔයා ගොඩ. log 3 පාදයට 27 සමානයි x. 3 පාදයට x සමානයි 27යි. 3 පාදයට x සමානයි 27 කියන්නේ 3 තුන්වෙනි බලය. ඒ කියන්නේ x කියන්නේ 3යි. log ලඝු නේද? පාදය x 64 කියන්නේ 6යි. අපි දන්නවා x ගේ 6 වෙනි බලය 64යි. එතකොට 64 කියන්නේ ලෝයේ 2 6 වෙනි බලය වෙන්න ඕන නේද? වෙන කෙනෙක් වෙන්න කොහොමත් බෑ. එතකොට අපි දන්නවා උත්තරේ වෙන්නේ x 2යි කියලායි මේක. ඊළඟට අපිට දීලා තියෙන කතාව ලඝු පහේ පාදයට x කියන්නේ 4යි කියනවා. එතකොට පහේ 4 වෙනි බලය කියන්නේ x. එතකොට x කියන්නේ කීයද? පහේ 4 5 25. 625. 625. සර් ඔව් කියන්න. සර් මේ දෙවෙනි ගානේ මේ දෙක පාදය කියලා ගන්න මේ ක්‍රමයක් නැද්ද? ඊට වැඩිය ලොකු ගණන් ආවොත් දෙක පාදේ කියලා ගන්න වෙන ක්‍රමයක්. එහෙම විශේෂ ක්‍රමයක් නැහැ ඔය වගේ ගණන් එන හින්දා අපි දන්නවනේ කවදාවත් 3 6 වෙනි බලය 60 ගාණක් වෙන්න විදියක් නැහැ කියලාම තේරෙනවානේ. ගොඩාක් ලොකු ගණන් ඔයාට දෙන්නේ නැහැ. ඔයාට දෙන්නේ ඔය අපි හදපු ගණන් සෙට් එකකින් එකක් තමයි. ඔය 6 දැන් පහේ 4ක් 5ක් යනකම් දෙනවා. කලාතුරකින් තමයි පහේ 5ක් දෙන්නේ. පහේ 4න් විතර නවත්තනවා. හරි. දෙකේ නම් ටිකක් යනවා. දෙකේ 8ක් විතර යනවා. 4 4ක් 5ක් ගිහලා නතර වෙනවා. 8 දෙකෙන් 3ෙන් නතර වෙනවා. එතනින් එහාට යවෙන්නේ. 9ත් එහෙමයි. 9 3ෙන් එහාට යවෙන්නෙම නැහැ. ඒකින්ද අවුලන්නේ. ලොකු ඒවා දෙන්නේ. බලන්නේ වාට ඔය ක්‍රමේ පුළුවන්ද කියලා විතරයිනේ. අරක පුළුවන්ද කියලා බලන්නේ.
හොඳයි. අපි යනවා ගණන් ටිකක් හදන්න. මේ 4 වෙනි පස්වෙනි පිටුව ඒ අභ්‍යාසෙම ඔයා try එකක් දෙන්න මේවා පුළුවන් ද බලන්න. ඉවරයි නම් ඉවරයි කියලා දාන්න.
හොඳයි ඇති. බලන්න ඕන මම කරනවා ඒක. ඔයාගේ උත්තරත් එක්ක අපි සංසන්දනය කරමු. සමීකරණ විසඳන්න කියන එකයි කියන්නේ x ගේ අගය හොයන්න කිව්වත් විසඳන්න කිව්වත් ඔය දෙකම එකයිනේ. බලාපොරොත්තු වෙන්නේ ඒ දේ. හොඳයි. log 3 243x දැන් මම ඔන්න දර්ශක කරනවා 3x සමානයි 243යි 243 කියන්නේ 3 කීයද 3 9 27 මේ පස්වෙනි බලේ 81 මේ පස්වෙනි බලේ පහයි. ආයෙනම් x කියන්නේ 5යි බලන්න ලොකු ගණන් හිතන්න බැරි ගණන් ඇවිල්ලා තියෙනවද කියලා බලන්නකෝ මේ ගණන් වල ඔය ඔක්කොම සෙට් එක ඔය ආරම්භ බලන්න එන්නේ නැහැ මම කිව්වේ එන්නේ නැහැ ඔය වගේ එකක් තමයි භාගෙට එන්නේ ඔතනින් ලොකුවට ඒවා එන්නේ නැහැ හරි log x ගේ 25 දෙකයි ඒ කියන්නේ x ගේ දෙවෙනි බලය 25යි 25 කියන්නේ කාගේ දෙවෙනි බලයද 5 වර්ග 5 දෙවෙනි බලය 5 දෙවෙනි බලය මේවා පට්ටයි මේවා සරලයි හරි log 8 x සමානයි 2යි 8 දෙවෙනි බලය x ඒ කියන්නේ කීයද 64යි අමාරු නෑ නේද ඒවා අමාරු තුනේ දෙවෙනි බලේ නේද? තුනේ දෙවෙනි බලය සර්. තුනේ කියලා තියෙන්නේ අපිට සිරා තුනේ තියෙන්නේ සර් හරි අටේ වුණා නම් කොහොමයි තුනේ වුණා නම් ඒකත් අතර වෙන්නත් නෑ මේ ඒක දිහා බලද්දි පේන්නේ නෑ මේ ලැප්ටොප් එකේ දුරනේ තියෙන්නේ තුනේ කියලා තිබ්බා තුන නම් තිබ්බේ බලේ කීයද 9යි. හරි දැන් පස්වෙනි ගානක් කිව්වා. ඔව් ඒක හදමු පුතේ ඔයාලා දැකලා තියෙනවද ඩිජිටල් බෝඩ් පාවිච්චි කරලා කරන මැත්ස් ක්ලාස් වල ඉස්කෝලේ හරි කොහේ හරි සෙමිනාරේ මොනවට හරි සම්බන්ධ වෙලා තියෙනවද ඔව් සර්. ඔව් සර්. මේ ක්‍රමයට වඩා ඒකේ ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ඔයාලා දකින්නවද ඊට වඩා පට්ටයි එහෙම කරොත් කියලා ඔයාලට හිතෙනවද ඔව් සර්. දැන් මම බැලුවා ඒකේ ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ගන්න පුළුවන්ද කියලා බෝඩ් එකක් ගන්න මම බැලුවේ මට ඒකේ මේකක් තේරුණේ නෑ ඔයාලට එහෙම දැනෙනවද කියන්න මම බලන්නේ ගුරුවරයෙක් විදියට ඔයා බලන්නේ ළමයෙක් විදියට නිකන් වයිට් බෝඩ් එක පාවිච්චි පැත්තක් ඔයා ඒක දැක්කේ කියලා කියන්නකෝ මට වයිට් බෝඩ් එක පාවිච්චි කරනවා වගේම තමයි සර්. ඒකට වඩා ඔය ක්‍රමේ හොඳයි සර්. සර් දැන් කරන විදිහ. මෙහෙම හොඳයි ගැම්මක් තියෙනවා කොහොම මොකද්ද ගැම්ම කියලා අහන්නේ මම දන්නවා ගැම්මක් තියෙනවා මම අහන්නේ අපිට ඇඩ්වාන්ටේජ් එකක් ලැබෙන්නේ බෑයි හරි යම් දෙයක් අපි කරන්නේ සාමාන්‍ය ලක්ෂ 5ක් විතර වියදම් වෙනවා බෝඩ් එකක් ගන්න ස්මාර්ට් බෝඩ් එකක් හොඳ එකක් ලක්ෂ 5ක් වෙනවා අඩුම ගානේ 5ක් විතර වෙනවා එහෙම ගන්න පුළුවන් ප්‍රශ්නයක් නේ අරන් අපි ඊකටම මේක යන එකක් නේ මේ මවුලක් නැහැ එකක් කොහොම හරි ගන්න පුළුවන් මම අහන්නේ එහෙම අරගෙන කරන එකේ ඔයාට ඊටත් වඩා අල වගේ නම් මොකද මම දැකලා තියෙනවා රේකි ලියනකොට එහෙම අර ඩිජිටල් මේ කැඩි වගේ යන සීන් එකක් කියනවා දැකලා තියෙනවා මගේ එකක් තියෙනවා මේ මම මේකේ සෙමින එක සෙමිනාර් එකක් කරා මේ සැරේ O level සෙමිනාර් එක මම කරා ඒකේ ඕනවාලා බලන්නකො කියලා තියෙනවා සක්‍යා කියලා ආයතනයක් තියෙනවා YouTube channel එකේ සක්‍යාගේ YouTube channel එකේ තියෙනවා මගේ එක math seminar කියලා ඊයේ සැරේ O level math seminar එක සක්‍යාගේ ඒක කරේ එකක
පාට පාටින් ලියන්න පුළුවන් මේක. පාට පාටින් ලියන්න පුළුවන්. ඒකට මම මාර්ක්මෙන්ට් ටිකක් ගත්තා පාට පාට. හරි. මේ බලන්න 64 ලියන්න කියනවා එකිනෙකට වෙනස් පාද යටතේ 64. කොහොමද ලියන්න පුළුවන්? හරි. තුන්වෙනි බලය දෙකේ ලියන්න හයවෙනි බලය පුළුවන් 64යි. තුන්වෙනි බලෙන් 4 තුන්වෙනි බලේ ලියන්න හතරේ තුන්වෙනි පුළුවන් බලේ. 64යි. දෙකේ දෙකේ හයවෙනි හයවෙනි බලෙන් ආ දෙකේ 6 ලියන්න පුළුවන් 64යි. 64 පළවෙනි බලය එලගිරි 64 එක. ඒකත් 64. දැන් ඕක ඔයාලට පුළුවන් නේ ලඝු කරන්න. එතකොට එක්ස්ට්‍රා වයිටේ නා කියන්න මොනවද? 8යි 2යි 4යි 3යි 2යි 6යි 64යි 1යි. ඕක ලඝු කරා මම එකක් ඕන ලඝු කරලා වෙන්නන්නම්. log 8 පාදයට 64 ලඝු ගණකය 2යි. කොහොම ලියන්න පුළුවන් ලඝු කරලා? හරි. මම ගාව ස්මාර්ට් බෝඩ් එකක් නෑ සක්‍යයේ තියෙනවානේ. ඒකේ මම කරේ. ඉතින් යාළගේ සෙමින එක මම කරේ. මම තිබ්බ තරම් පෙන්නන්න ඔයාලට ස්ක්‍රීන් ෂොට් පාරක් දාලා පෙන්නන්නම් ඒක තිබ්බ. අපි දැන් යන් ඊළඟ කොටසට. දැන් පුතේ අපි ලඝු නීති කතා කරානේ. සෝරි දර්ශක නීති කතා කරානේ මතකද? අන්නේ දර්ශක නීති වගේම ලඝු වලත් නීති වගයක් තියෙනවා. අද අපි කතා කරනවා නීති 4ක්. ඒවා නීති. ඒවා එහෙම තමයි. ඒක එහෙමයි කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ආයේ කතාවක් නෑ. ඒක නීතියක්. ඒක නීතියක් උනේ කොහොමද? කවුද මේ නීතිය ගත්තේ? ඇයි එහෙම නීති දැම්මේ? ඒවා නෙමෙයි අපිට වැදගත්. එහෙම නීතියක් තියෙනවා. අපිට වැදගත් වෙන්නේ කොහොමද මේ නීතිය පාවිච්චි කරන්නේ? අපිට ගැටලු නේද? විසඳන එක පහසු කරගන්න. අපි විසඳන ගැටලු පහසු කරගන්න කොහොමද අපි ඒ පහේ දෙවෙනි කරන්න කිව්වේ නැද්ද? ඈ ඒ පස්වෙනි ගානේ දෙවෙනි කරන්න කිව්වේ නැද්ද? ඒකේ උත්තර ටික තමයි මම කියාගෙන ගියේ. එක්ස්ට්‍රා හා වයිට ගැලපෙනා කියන්නේ මම කියාගෙන ගියේ. 8යි 2යි 4යි 3යි පාදයයි දර්ශකයයි දර්ශකාංගණය ලියනකොට 64යි 1යි 2යි 6යි. සර් ඒක සමීකරණයට දාලා ලියන්න ඕනද නැත්නම් නිකම්ම උත්තරේ ගත්තට ප්‍රශ්න නැහැ. නිකම්ම දැම්මත් කවන්නේ නැහැ. මොකද මේකට ලියන්න කියන්නේ. මම මේක එකක් පෙන්නලා ඒකෙන් අර එන්නේ මෙහෙමයි කියලා තේරුම් කරේ. ඒකට දාලා ලිව්වත් කමන්නේ නැහැ නැත්තම් ඩෝන් ගාලා ලියන්නත් තිබ්බ අපිට. හරි. ටියුට් එකේ මෙන්න මෙහෙම නීති ටික print කරලා තියෙනවනේ ඔයාලට. මම ඒ ටික ලියලා වෙන්නන්නම්කෝ. print කරලා තියෙනවා. ඔයා ලියා ගන්න කලබල වෙන්න ඕනේ. ඔයා බලා ගන්නකෝ. මෙන්න මේවා තමයි නීති කියලා. හරි. මේ තියෙන්නේ 15 පිටුවේ 16 පිටුවේ උඩම. log a පාදයට a ගේ ලඝු ගණකය 1යි. ඔන්න එක නීතියක්. ඔයාට දර්ශක මතක නැහැ මතකයි නේද දර්ශකවල. ඕනම කෙනෙක්ගේ පළවෙනි බලය එයාමයි. ඒ කියන නීතිය තමයි මේක විදිහට කන්වර්ට් කරේ. මොකද ලඝුයි දර්ශකයි සම්බන්ධයි. ඕනම කෙනෙක්ගේ පළවෙනි බලය එයාම වෙනවා. ඒක තමයි මෙහෙම ලිව්වේ. දෙවනියට log a ගේ එක බිඳුවක්. දර්ශකවල ඔයා ඉගෙන ගත්තා ඕනම කෙනෙක්ගේ බිඳුවෙනි බලය කීයද? 1යි. ඕනම කෙනෙක්ගේ බිඳුවෙනි බලය කීයද? 1යි. අන්න ඒ කියන නීතිය අපි මෙහෙම පාවිච්චි කරා. ඊට පස්සේ log මෙන්න මේ වැදගත් නීති දෙකයි. මේක තමයි වැදගත් නීති. මෙයා මතක තියාගන්න අවශ්‍යතාව අනුව ලියන්න.
මොකද කාගේ හරි පාදයකට ඒ බලයම આવොත් 1යි කියලා ලියන්න පුළුවන්. ලඝු දීලා වටිනාකම් අහනවනේ. මොකක් හරි කෙනෙක් එක්ක ඒකම આવොත් උත්තරේ 1යි. මොකක් හරි කෙනෙක් එක්ක එක આવොත් උත්තරේ 0යි කියලා. ලඝු යම් පාදයකට mn මේ තියෙන චූටි ගුණ කිරීමක්. හරි ඔය තියෙන ගුණ කිරීමක් නේ. ඕනම වෙලාවක යම් පාදයකට දීලා තිබ්බොත් ගුණ කිරීමක් අපිට පුළුවන් එයාව ලියන්න කොහොමද දන්නවද? ඒ පාදයටම වෙන් කරගෙන මෙතන ඉන්නේ m ගුණ කිරීමෙන් කියන එක නෙමෙයි. m උයි ආපහු log ඒ පාදයට වෙන් කියන එකයි වෙන් කරලා එකතු කිරීමක් විදිහට ලියා ගන්න පුළුවන්. මම කිව්වානේ අර ගුණ කිරීම බෙදීම් එකතු කිරීම අඩු කිරීම විදිහට ලියාගෙන හදන ක්‍රමයක් තමයි මේ ලඝු කියන්නේ කියලා. මේ එතෙන්ට තමයි හිමීට කරගෙන්නේ. ඒ කියන්නේ මෙහෙම එකතු කිරීම කියන කෙනෙක් මෙහෙම කරලා ලියා ගන්නත් පුළුවන්. බෙදීමක් තිබ්බොත් පැටව ගුණ කිරීම එකතු කිරීමක් වෙනවා නම් වෙන් කරනවා මේ a පාදයට m log a පාදයට n. බෙදීමක් නම් අඩු කිරීමක් කළා ලියන්න පුළුවන්. බෙදීමක් නම් අඩු කිරීමක් කළා ලියා ගන්න පුළුවන්. පැහැදිලිද? මේවා තමයි වැදගත්ම වෙන නීති දෙක. ඒ කියන්නේ ගණන් හදන්න ඔයා පාවිච්චි කරන නීති. මේවා තමයි ගැටළු විසඳද්දී ඔයා පාවිච්චි කරන නීති. මොකක්ද? පාදේ සමාන වුණාම ගුණ කිරීම එකතු කිරීම විදිහට ලියන්න පුළුවන්. එකතු කිරීම ඕනනම් ගුණ කිරීම විදිහට ලියන්න පුළුවන්. ඇයි ඒ අපේ අවශ්‍යතාවය අනුව. සමහර වෙලාවට අපිට ඒවා ලඝු වලින් ඕන වෙනවා, වෙන් කරලා ඕන වෙනවා. සමහර වෙලාවට අපිට ඒවා ලඝු වලින් ඕන වෙනවා, එකට තියෙනකොට තනි පාදයක් යටතේ කියන්න ඕන වෙනවා. අවස්ථානුකූලව තමයි අපි ඒක කොයි විදිහටද පාවිච්චි කරන්න කියලා තීරණය කරන්නේ. හරියට අම්මලා ඔයාව පාවිච්චි කරන්නේ. තෝ පොඩි එකා පැත්තකට වෙලා හිටු කියලා බයිනවා. පැත්තකට වෙලා ඉනවා. ආයෙ පිට බෑගින් කරා. මොකද ඔය පොඩි එකෙක් වගේ කරන්නේ? දැන් පොඩි එකෙක් කියලා හිතන් ඉන්නේ. අවස්ථානුකූලව ගහනවා දෙපැත්තටමනේ. ඒ වගේ මේකත් එහෙමයි. ඒ අපේ අවශ්‍යතාවය අනුව අපි මේක පාවිච්චි කරනවා. තනි පාදයෙන් දක්වන්න කියන වෙලාවට ගුණ කිරීම එකතු කිරීම අපි දන්නවා ගුණ කිරීම කළා එක තැනකට ගන්න පුළුවන්. ඒ වගේම අර මම කලින් පෙන්නුවා වගේ ලොකු ගණන් හදනකොට ගුණ කිරීම එකතු කිරීම කරලා ලියුවාම ලේසියෙන් හදා ගන්න පුළුවන්. මේ දෙක මම print කරලා තියෙනවා. හොඳට ඔලුවට දාගන්න ওই සීන් දෙක. හොඳට ඔලුවට දාගන්න.
හරිද? මතකයිද? පාඩම්ද? ඔව් සර්. හොඳයි. අපි දැන් යන් ඕකේ භාවිතය ගැන. අපි දැන් යන් ඕකේ භාවිතය ගැන. හරි. තමන්ට පැටලුනොත් කියන්නේ වන් ෂොට්ම කියන්නේ මෙතනින් යාට මේක මත තමයි ගානක් ටික දුවන්නේ. තමන්ට මොකක් හරි අවුලක් දැනුනොත් කියන්න. මේක නීතියක්. ඒක නීතියක්. පොලිසියෙන් දාපු එකක් නෙමෙයි. දඩ ගහන්නේ ලකුණු කපනවා. ඔන්න බලන්න මේ වගේ ගානක් හදන හැටි. ඒ වගේ ගානක් හදන හැටි බලන්න. log දෙකේ පාදයට 10 ධන log දෙකේ පාදයට 5. මොකක්ද වෙන්නේ පුතේ? එකතු කිරීමක් මොකක් විදියටද ලියන්න පුළුවන්? එකම පාදයෙන් නම් එකට ගන්න කිරීමක් කිරීම වෙනවා. log දෙකේ 50. 50යි. 50 කියන්නේ දෙකේ කීවෙනි බලයවත් නෙමෙයිනේ. මෙතනින් එහාට හදන්න බෑ. log 6 20 log 6 4 අඩු කිරීමක් නම් තියන්නේ අපිට ගන්නකොට මොකක් වෙලා දෙන්නේ? 5යි. ලෝක 6යි. කිරීමක් වෙලානේ. පහ. මෙහෙම ලියමු. ඉර යට ලියමු ඈ. මෙහෙම ලියමු. log 6 පාදයට 5. 5 කියන්නේ 6 කීවෙනි බලයවත් නෙමෙයිනේ. එහෙනම් මෙතනින් හදන්න බෑ ඊට වඩා. ඔන්න ඔය දෙක තමයි කතා දෙක. නෑ සර්. හොඳයි. සර් මේ අර ලොග් කියන තැන දෙවෙනි ගානේ එතන 6 උඩ 36 ආවොත් මොකද වෙන්නේ? 6 උඩ 36 આવොත් 36 කියන්නේ 6 කීවෙනි බලයේද? දෙවෙනි. එතකොට අපිට යටින් උත්තරේ දාන්න පුළුවන් 2යි කියන්නේ. මෙතන 36 ආවනම් 2යි. මෙතන 6 ආවනම් 6 කියන්නේ පළවෙනි බලයේනේ. 1යි කියලා දාන්න තියෙනවා. මෙතන එන්නේ කීයක් හරි එතන යට ඉන්න කෙනාගේ බලයක් නම් ඒ කීවෙනි බලයේද කියලා උත්තරේ එනවා. 6 5 සමානයි කීයද කියලා ලියන්න බෑ. හැබැයි 6 36 සමාන වෙනවා 2ට. අපි ඊළඟ හරි සර්. ගණන් ටිකකට දැන් අපි මේ જાතියවට යන්න. අපි යනවා පිටුවංග 7 19යි 2 අභ්‍යාසය. පන්තියට ආවහම ඉවර වෙනකන් ඉන්න. මැද්දෙන් ඩේටා ප්‍රශ්නයක් ආවොත් මට හරි කියන්න.
ඉවරයි chat එකට දාන්න දෙන්නෙක් දාලා තියෙනවා. හරි. ඔන්න දැන් මම කරන්නම්. තේරුම් නැති අය ඉන්නවා නම් මේ ගානත් හැදුවට පස්සේ Tamanට අවුල් අංකේ කියන්න. හාද? හරි. මම හදලා පෙන්නනවා 2යි 5යි 3යි 6යි. මම මෙන්න වශයෙන් යන්නම් හොඳට බලා ගන්න. හරි. log 8 ධන log 2 8 ධන log 2 5. අපි දන්නවා log 2 8 ගුණ කිරීම 5. ඒ තනි පාදයකට ගන්නකොට ගුණ වෙනවනේ log 2 40. log 2 40. තුනේ සර් ලොග් ආ තුනේ 40. තුනේ තියෙනවා තුනේ පාදේ යන්නේ. හරි. තුනේ 40. ඊට පස්සේ log 2 7 log 2 3 log 2 5. log 2 3 log 2 7 7 3 log 2 5. log 2 කීයද? 105 නේද? 105 7 3 5 මේ ඔක්කොම ගුණ වෙනවා. 7 3 5 105 2 7 3 21යි 21 5 105. කාට හරි ඔය දෙකේ අවුලක් තියෙනම් කියන්න පුතේ. එකතු කියන්නේ මේ පාදයෙන්ම තියෙනකොට ගුණ වෙනවා. බෙදනවා කියන්නේ අඩු වෙනවා. හොඳයි මම ඊළඟ දෙකට යනවා. හරි. ඔන්න පහ. මෙන්න මේක බලාගෙන මම වෙනම හදලා වෙනවා log දැන් මේකේ ඔක්කොම ඉන්නේ A පාදේ A ගේ 10 ඍණ log A ගේ 2 log A ගේ 5. පුතේ ඔයාලට මේක කියන්නකෝ 10 අඩු කිරීම 2 අඩු කිරීම 5 කියලා තියෙනවා.
බෙදනවා. බෙදමු. ඔයාට නෑ නෑ නිකන් ගානක් මේ දෙක එකට එකතු කරලා නේ 10 අඩු කිරීම 7 කියලා එක සැරේ අඩු කරගන්නත් පුළුවන් නේද ඔහම? බැහැ. සර්. බෑ. බැහැ. බැහැ සර්. 10න් දෙකක් අඩු කරාම කීයද? 8යි. 8න් පහක් අඩු කරාම කීයද? 3යි. 10න් 7ක් අඩු කරාම කීයද? 3යි. මෙහෙම අවස්ථාවල අපිට මෙහෙම ඇදුවා කියලා වරදින්නේ නැහැ. හරි? වරදින්නේ නැහැ. හරි. නැත්තම් හරි ක්‍රමේ තමයි 10න් දෙකක් අඩු කරලා එකකින් අඩු කරන එක. හැබැයි මේ වගේ ගැටලු වල අපිට ගොඩාක් පියවර ලියන්න අවශ්‍ය නැහැ. එතකොට මම කියනවා මේ කෙලින්ම තියෙන log හරිද? මම එකෙන්ම ලියනවා log a පාදයට 10 මේ දෙන්නම බෙදීමේ දෙන්නේ. මේ දෙන්නම මොනවද? බෙදීමේ දෙන්නේ. අඩු කිරීම දෙකනේ බෙදීමට යනවා. මතකනේ අඩු කරද්දි ඒ දෙක එකතු වුණානේ. 10 ඍණ 2 ඍණ 5 කියන තැනදී මේ දෙක එකතු වෙලානේ අඩුනේ. උන් දෙන්න එකට සෙට් වුණා. උන් දෙන්න එකට සෙට් වෙනවා. නැත්තම් අරම කරාමත් ඔයාලට මේ උත්තරේම තමයි එන්නේ. log හරිද? a ගේ 10 බෙදීම 10. ඒ කියන්නේ log a ගේ 1. log a ගේ 1. සර් අපිට ඔය කිස ලොග් එක සර් කෙලින්ම සර් 10 දෙකෙන් බෙදලා ඊට පස්සේ එන්නේ 5 5න් බෙදුවාම කෙලින්ම ඒත් එකනේ ඉන්නේ. ඔව් සර් කෙලින්ම දාන්න බැයිද? ඔව්. එහෙමත් පුළුවන්. දැන් මේ වගේදී ක්‍රම කීපයක් තියෙනවා. එහෙම අවුලක් නැහැ. එහෙමත් පුළුවන්. නැත්තම් මෙහෙමත් පුළුවන්. දාගන්නකො ඒක. සර් ඔව්. සර් මේ සර් කිව්වා අර මේ 5යි 7යි එකතු කරලා ඊළඟට 10න් 7 අඩු කරලා මේ එහෙම ගන්න කොහොමද සර්? ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. නෑ නෑ මේක ගැන නෙමෙයි මං අර නිකිල සංඛ්‍යා අඩු කිරීමක් ගැන කතා කරේ. මේකේ අඩු කිරීම මොකක් වෙලාද යන්නේ? මේකේ අඩු කිරීම යන්නේ බෙදීම් වෙලා. මේක තේරුණාද කියන්න? ඔව් සර්. එහෙනම් එච්චරයි. මම මේක තේරුම් කරන්න තමයි අරක කරේ. සර් අන්තිම උත්තරේ සමානයි බිඳුවයි කියලා තමයි එන්නේ. මේකේ අහලා තියෙන මොකක්ද ප්‍රශ්න කියලා තියෙන මොකක්ද? තනි ලඝු ගණකයක් ලෙස දක්වන්න. මෙතනින් යාට මේක හදන්න බෑ. තනි ලඝු ගණකයක් ලෙස දක්වන්න කොහොම බෑ. හැබැයි අගය සොයන්න කියලා තිබ්බනම් කීය කියලාද ගන්න වෙන්නේ? බිඳුවයි කියලා. බිඳුවයි. ඇයි ඕනම කෙනෙක්ගේ පළවෙනි බලය බිඳුවයි. මේකේ අගය සොයන්න කියලා නෑ මේකේ තියෙන්නේ තනි ලඝු ගණකයක් ලෙස දක්වන්න කියලා. අන්තිම එකට යනවා log 10 6 දන log 10 2 එන log 10 3 තනි පාදයට ගන්න පුළුවන් 10 පාදයට එකතු කිරීම කියන්නේ ගුණ කිරීම අඩු කිරීම කියන්නේ බෙදීම. එතකොට ගන්න පුළුවන් 2යි log 10 පාදයට 4. log 10 පාදයට 4 කියලා ගන්න පුළුවන්.
සර් හරිනේ. හොඳයි. දැන් අපි ආපහු යනවා අච්චු පොතේ ගානකට බලන්න දැන් මේ වගේ අගේ හොයන්න තියෙන්නේ log 2/4 ධන log 2/8 දැන් log 2/4 වරක් 8 log 2 කියයිද 32 32 කියන්නේ දෙකේ කීවෙනි බලයේද 5 වෙනි බලය 8 16 32 5 වෙනි බලය උත්තරේ පහයි ඊළඟ ලඝු 3 පාදෙන් 27 ඍණ ලඝු 3 පාදයට 3 ලඝු 3 පාදයට 27 බෙදීම 3 ලඝු 3 පාදයට 9 කීයද දෙක මේ කියන්නේ 3 කීවෙනි බලයේද දෙක එකයි දාන්න දෙක බෙදීම දාලා බෙදන්න එපා ටිකක් ලොකුයිනේ දැන් ඉරෙන් යට දාලා බෙදන්න හොඳයි මම යනවා තව එකකට ඊට පස්සේ ඔයාලට අවස්ථාව හරිනේ ලියුවනේ දහය පාදයට 20 10 පාදයට 2
10 පාදයට 4. තනිපාදයට ගන්න පුළුවන් 20 ගුණ කිරීම 2 බෙදීම 4. 4. 5යි 10 පාදයට පස් අරන් 2 10යි. එම පාදයේම නම් උත්තරේ කීයද? අර නීති 1. 1යි. 1. එහෙම නැත්නම් ගන්න පුළුවන් 10 කියන්නේ 10 පළවෙනි බලය. 10 කියන්නේ 10 පළවෙනි බලය. ඔන්න අපි යනවා අජ්ජපතේ ගණන් වලට බලන්න මෙන්න මේ ටික ඔයාලට පුළුවන්ද කියලා.
හතර ඉවර නම් කියන්න. සර් අපිට ලොග් වල පාද අසමාන ඒවා දෙන්නේ නැද්ද සුළු කරන්න? අපි ඒවා ඊළඟ සතියේ කතා කරමු. දෙන අවස්ථා තියෙනවා. ඒක කරන්න ක්‍රමයක් තියෙනවා. මම කියලා දෙන්නම්. එහෙම ගණන් එනවා. එතකොට ඔය නීතියෙන් යන්න බෑ. හරි සර්. වෙලාවණ ඉන්නවද? අපි යනවා ඒක නම් වලට. බලමු. මම හිතනවා කාටවත් අවුලක් නැතුව ඇති කියලා ෂේප් කියලා කියන්න ඕන. අවුල් නම් කියන්න ඕන. ඉතින් මට එහෙම අර පරචිත්ත විඥාන ඥානෙ නෑනේ. අන්න ඒකයි. ඒක තියනවා වගේ නැතුව අහන්න. හරි සර් සම්පූර්ණයි. ඈ? ගණන් ටික හදුවා සර්. මම යනවා.
log 280 280 215 212 කොහොමද තියෙන්නේ පැටව දැන් මට ඕනම් පුළුවන් මෙහෙම එකක් කරන්න කොහොම හදන්නත් තිබ්බා මම ධනාය එක තැනකට ගේන්න log ඍණ එක්කෙනා කන්න පොඩට ගෙනිච්චා ලේසි වෙන්නේ log 80 ගුණ කිරීම කොහොමත් ඉතින් ওই තැන් දෙකේ තිබ්බත් කෙලින්ම ලියන්න තිබ්බා 80 ගුණ කිරීම 12 බෙදීම 15 ඇයි එකතු වෙන අය ගුණ වෙනවා බෙදෙන අය අඩු වෙන අය බෙදෙනවා නේද එකතු වෙන අය ගුණ වෙනවා අඩු වෙන අය බෙදෙනවා තුන් වරක් චක්‍රෙන් තුන් වරක් 5යි තුන් වරක් 4යි පස් වරක් චක්‍රෙන් 16යි 16 ඒවා 4ක් log 2 64යි කීයද 6යි 6යි 64 කියන්නේ 2 6 වෙනි බලන්න 64 කියන්නේ 2 6 නැත්තම් මේ පියවර ගන්න නැතුව කෙලින්ම 80 ගුණ කිරීම 12 බෙදීම 15 කියලා ගන්න තිබ්බා හරි ඊළඟ එක log 10 20 ධන 10 10 ඍණ 10 20 ධන 10 10 ඍණ 10 දෙක අපිට පුළුවන් log 10 20 ගුණ කිරීම 10 බෙදීම 2 10යිනේ log 10 10 වරක් 10 100යි 100 කියන්නේ 10 කීවෙනි බලයේද දෙක දෙවෙනි 10 වර්ගයේ දෙවෙනි බලය කොහොමද දාන්නේ වෙනි බල
හරිද? හරි සර්. හොඳයි. අපි යනවා ඊළඟ එකට. මේ ටික පුළුවන් කියන්නේ පළවෙනි රවුන්ඩ් එක ගොඩ. හරි. log පහේ පාදයට 20 ධන log පහේ පාදයට 4 ඍණ log පහේ පාදයට 16යි. log පහේ පාදයට 20 ගුණ කිරීම 4 බෙදීම 16 16 16 එනවා 4 ඒවා 1යි 4 ඒවා 4යි 4 ඒවා 1යි log පහේ පහ එම පාදයට එමාගෙම කීයද? එම පාදයට එමාගෙම 1යි. දාන්න එකත් ඔන්න ඔහොමයි ඔය නීති පාවිච්චි කරන්නේ. ගුණ කිරීම එකතු කිරීම විදියට ලියන්නත් පුළුවන්. එකතු කිරීම ගුණ කිරීම විදියට ලියන්නත් පුළුවන්. හරි. හොඳයි. අපි අදට මෙතනින් ඉවර කරනවා. ලබන සතියේත් හැමෙම මේ වෙලාවට පරිස්සමට ගිහින් එන්න වැඩ කරන්න. අපි අර වැඩිත් ප්‍රෝග්‍රෑම් එකක් පොඩ්ඩක් බලන්න. මොකද මෙතන ඉස්කෝල දැන් මෙතන ළමයි 40ක් විතර ඉන්නවා කියන්නේ පුතේ ඉස්කෝල 10ක 12ක ළමයි. ඔය හැම ඉස්කෝලෙකින්ම Tamanට පුළුවන් ගෲප් එකට ළමයි 40ක් 50ක් ගන්න මේක ෆ්‍රී පන්තියක් නේ. නේද? ඉස්කෝලේක ළමයි 200ක් 300ක් ඉන්නවනේ. හැමෝටම පුළුවන් තමන්ගේ යාළුවෝ 40ක් 50ක් ඔය හොයාගන්න ක්‍රමය මොකක්ද දන්නවද? ඉස්සෙල්ලම ගෲප් එක හදන්න. හදලා අර විස්තරේ දාලා ඒකත් එක්ක ලින්ක් එක යවන්න. එතකොට ලින්ක් එකේ වැටෙනවනේ අර කවරේ තියෙන එක. එතකොට ළමයි ටක් ගාලා එනවා. එච්චරයි. හොඳයි. මේනෝට 100 පන්නපු ගෲප් කීපයක් තියෙනවා කියලා. හරි. එහෙනම් අපි අද මෙතනින් ඉවර කරනවා.